මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද SPSS මොතුකාංගය ඔස්සේ සාධක විශ්ලේෂණ fact analysis එක කරන්නේ ඒකෙදී මොන වගේ පියවරයන් අනුගමනය කරන්නේ සහ එක් පියවරේදී ලැබෙන outputs කොහොමද අපි අර්ථකථනය කරන්නේ කියලා දෙයක් සාකච්ඡා. හරි. සාමාන්‍ය මූලිකවම මේ fact analysis එක අපි රන් කරන්නේ ඇයි කියන දේ කතා කරලා අපි සැලකිල්ලට ගන්නා විචල්ය අධ්‍යක්ෂ මධ්‍යනයකට සැලකිල්ලට ගන්නා විචල්ය ඒවායි කිසියම් සැඟවුණු හේතුන් මත යම් විචල්යන් අතර සම්බන්ධතා රටා හදාගන්න. විචල්ල කීපයක් අතර එකිනෙකට සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන් කිසියම් සැඟවුණු විශේෂ හේතුවක්. මෙන්න මේ සැඟවුණු විශේෂ හේතුන් සාධක හොයා ගැනීම තමයි අපි මේ fact analysis එකෙන් කරන්නේ. අපි කියන hidden factors identify සැඟවුණු සාධක හඳුනා ගන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ. සාමාන්‍යයෙන් ඕනම multivariate analysis technique එකක් දාගන්නකොට අපි data යොදා ගන්න දත්ත reliable වෙන්න ඕන, valid වෙන්න ඕන analysis එකට යොදා. නම් මෙතන මේ සාධක විශ්ලේෂණය යොදා ගන්නකොට අනිවාර්යයෙන්ම දත්ත reliability එක සහ validity කියන requirements satisfy. අපි බලමු කොහොමද ඒ පූර්ව අවශ්‍යතාවයන් සපුරනොත් කියනදී බලන්න. මුලින්ම බලමු මේ reliability එක කොහොමද assess කරන්නේ. reliability එකෙන් අපි කතා කරන්නේ දත්තවල internal consistency එක කොහොමද කියන දේ තමයි සංගතතාව. අපිට ඒක assess කරන්න පුළුවන් මේ analysis වල තියෙනවා scale කියලා. scale කියන එකේ reliability analysis එක. ඒකට ගියාට පස්සේ අපිට මේ items කියන එකට අපිට මේ අපි සැලකිල්ලට ගන්න variables ටික select කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ default okay කරන්න පුළුවන්. කන්සල්ට් කරන්න. ඊට පස්සේ මෙන්න අපිට එනවා reliability statistic කියලා result එක. ඒ reliability statistic කියන result එකේ come branch alpha කියන value එකක් එනවා අපිට 0.956 මෙතෙන්දී. මේ come branch alpha value එක සාමාන්‍ය අපි කියනවා 0.7 or ඊට above තියෙනවා නම් ගැටලුවක් නැහැ, වඩා හොඳයි. කියන්නේ දත්ත අපේ fact analysis එකට යොදා ගන්න යෝග්‍යයි කියන දේ කියන්නේ. the consistency එකක් තියෙනවා කියලා. සමහර අවස්ථාවන් වලදී මේ තියෙන්නේ original data. يعني අපි ගත්තොත් standardize කිරීමකින් තොර දත්ත තමයි මේ. සමහර අවස්ථාවන් වලදී මේ come branch alpha value එක අඩු වෙන්න පුළුවන් 0.7 කට වඩා. ඒ වගේ අවස්ථාවකදී මේක අපිට apply කරන්න පුළුවන්ද කියන දේ ගැටලුවක්. කියන්නේ multivariate approach එකට fact analysis එකට ගන්න පුළුවන්ද කියන දේ. ඒ වගේ අවස්ථාවකදී කියන්නම් පොඩි විසඳුමක් තියෙනවා. මේක අපි බලන්න පුළුවන් තවදුරටත් ඒ scale ගිහිල්ලා මේ reliability statistic එකේ මෙතන මේ statistic ගියාට පස්සේ අපිට correlation කියන මෙන්න මේ int item correlation එක මත පදනම් වෙලා come branch alpha calculate කරන්න කියලා අපිට command එක දෙන්න පුළුවන්. ඊට පස්සේ tick එක දුන්නොත් අපි දැන් බලන්න ඊට පස්සේ මෙන්න එනවා reliability statistic come branch alpha අන්න standardized data වලටයි standardized data වලටයි එනවා. දැන් අර come branch alpha value එක 0.7 කට වඩා අඩු අවස්ථාවකදී අපිට බලන්න පුළුවන් ගොඩාක් අවස්ථාවන්වලදී මේ data වල scale එක වෙනස් වෙනකොට
මේකේ නම් එකම ස්කේල් එකේ තියෙන නිසා ඒ ගැටලුවක් නෑ. ස්කේල් එක වෙනස් වෙනකොට සමහර අවස්ථාවන් වලදී වෙන දෙයක් තමයි මේ කම්බරන්ච් ඇල්ෆා වැලියු එකේම රිලයබිලිටි ස්ටැටිස්ටික් අඩු වගේක්. එතකොට අනිවාර්යෙන් අපිට මෙතනදී අපිට ඉඟියක් දෙනවා කම්බරන්ච් ඇල්ෆා based on standardized item variable සම්මත කරගෙන ලක් කරාට පස්සේ ස්ටෑන්ඩඩයිස් කරාට පස්සේ කම්බරන්ච් ඇල්ෆා වැලියු එක මෙන්න මෙච්චරයි. එහෙනම් අපි යම් අවස්ථාවකදී මේ කම්බරන්ච් ඇල්ෆා වැලියු එක ස්ටෑන්ඩඩයිස් කරපු items වල කම්බරන්ච් ඇල්ෆා වැලියු එක නම් 0.7 කට වඩා වැඩි මේක 0.7 කට වඩා අඩුයි නම් අපි එතෙන්දී ඉදිරි ඇනලිසිස් එක කරන්න ඕනේ ෆැක්ට් ඇනලිසිස් එක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සම්මතකරණය කරන ලද විචල්ය නැත්නම් correlation matrix එක පදනම් කරේ. ඒක ඉස්සරහට මේ matrix එක select කරනවා තියරේදී මම පැහැදිලි කරන්නම් ඒක මොකක්ද කියලා. දැන් මෙතෙන්දී අවස්ථා දෙකේදී මේ ස්ටෑන්ඩඩයිස් කරපු items වලයි ස්ටෑන්ඩඩයිස් කරපු නැති items වලයි value එක එකමයි. එහෙනම් අපිට covariance matrix එක මත පදනම් වෙලා හෝ correlation matrix එක මත පදනම් වෙලා හෝ අවස්ථා දෙකෙන්ම ෆැක්ටර් ඇනලිසිස් එක කරන්න පුළුවන්. හරි. එහෙනම් කම්බරන්ච් ඇල්ෆා වැලියු එක 0.7 කට වඩා වැඩි නිසා අපිට කියන්න පුළුවන් මේ data වල internal consistency එක okay කියලා. එහෙනම් නැත්නම් එකකින් අදහස් වෙන්නේ data reliable for multivariate analysis. ෆැක්ටර් ඇනලිසිස්. හරි. ඊළඟට අපි බලනවා මේ data වල validity එකට. validity එක සහ sample adequacy එකම ටෙස්ට් කරන්න. අපි ඒක ටෙස්ට් කරන්න යොදා ගන්නවා මේ KMO value එක සහ Bartlett test එක. බලමු ඒක කොහොමද ගන්නෙ. එන්න මේ ඇනලිසිස් වල මේ dimension reduction මේක මේ ෆැක්ටර් ඇනලිසිස් එකේ ඇතුළෙම තමයි තියෙන්නේ. මම නමුත් කලින් මේක කොහොමද අරගන්නේ කිය ඉන්ටර්ප්‍රිටේෂන් එක ලියන්නේ කොහොමද කියලා දේ පැහැදිලි කරනවා. ෆැක්ටර් ඇනලිසිස් එකේ variables ටික දාලා මම මේ කම්බරන්ච් ඇල්ෆා වැලියු එක සහ KMO වැලියු එක ගන්න KMO වැලියු එක සහ Bartlett test එකේ result එක ගන්න මම මෙතන descriptives කියන එක ටික කරා. ඒක විතරයි මට මේ මගේ purpose එක මේ අර validity requirement satisfy වෙනවද කියන දේ බලන්න. එහෙනම් මෙන්න මෙතන දෙනවා KMO and Bartlett test එකේ ටික එක okay දෙනවා continue කරනවා. okay දුන්නාට පස්සේ ෆැක්ටර් ඇනලිසිස් එකේ රිසල්ට් එක එනවා. ඒක අපිට දැනට අවශ්‍ය නැහැ. මෙන්න එනවා මේ වගේ ටේබල් එකක්. මේක තියෙනවා Kaiser-Meyer Rolke measure then KMO value එක. KMO value of sampling adequacy. සාමාන්‍ය KMO value එක අපි කියනවා මෙයා 0.5 වලට වඩා වැඩි අවස්ථාවකදී අපිට කන්සිඩර් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොදු එකකතාවයක් විදිහට 0.6 හෝ ඊට වඩා above නම් හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ sample එක adequate. මේක 0.8 හෝ ඊට වඩා වැඩි වෙනකොට මේක මාවලස් ඇත්තටම වඩාත් හොඳයි. වඩා sample එක adequate. 0.8 හෝ ඊට වඩා නම් මෙතන 0.884 තියෙන්නේ නම් මාවලස්. data වල variability එක ගොඩාක් අඩුයි කියවෙන්නේ. හරි. එහෙනම් sample adequacy එක ගැටලුවක් නෑ. ඊළඟට මෙන්න Bartlett test තියෙනවා. මේ Bartlett test එකකින් කියවෙන්නේ අපේ මේ දත්තවට අදාළ මේ correlation matrix එක. අපි ගත්තොත් මේ දත්තවලට අදාළ correlation matrix එක identity matrix එක. identity matrix එක කියන්නේ සාමාන්‍යයෙන් අපි diagonals values සියල්ලම 1 ඇතිලා තියෙද්දි
non-diagonal values සියල්ලම 0. මේ වගේ න්‍යාංශයකට තමයි මේ identity න්‍යාංශය කියලා කියන්නේ. correlation matrix එකක් identity න්‍යාංශයකින් යුක්තයි කියලා මොකද? ඒකෙන් කියවෙන්නේ මේ sub non-diagonal items වලින් මේ පෙන්නන්නේ මේ inter-item correlation. මේ items දෙක අතර තියෙන correlation. එහෙනම් variables එකිනෙකට related නැහැ කියන දේ තමයි correlation එක 0 කියන්නේ. මේ variables එකිනෙකට linearly related නැහැ. එහෙනම් අපි මේ Bartlett test එකේ assess කරන්නේ අතටම මේ variables අතර inter relationship එකක් තියෙනවද කියලා. එහෙනම් fact analysis එක run කරන්න මූලික අවශ්‍යතාවයක් වෙනවා variables සහසම්බන්ධ වෙන්න. සහසම්බන්ධ නැත්නම් මේ වගේ අවස්ථාවකදී dimension reduction එකක් වෙන්නේ නැහැ. data reduct කරගන්න බෑ. ඒ වගේම තමයි සහසම්බන්ධතාවයක් තියෙනවා නම් තමයි ඒකට හේතු හොයන්න පුළුවන්. සහසම්බන්ධතාවයක් නැති අවස්ථාවකදී ඒකේ ඒ variables එකිනෙකට සම්බන්ධ වෙන්න බලපාපු factors හොයාගන්න බෑ. ඒ නිසා මේ සහසම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් identity matrix එකකින් වෙනස් වෙනවද කියන දේ තමයි මෙයා ටෙස්ට් කරන්න බෑ. null එක වෙන්නේ අපේ data matrix එක identity matrix එකක් වෙනවා. data matrix එකට දාලා මේ correlation matrix එක ගත්තොත් එයා identity matrix එකක් වෙනවා කියන්නේ. එහෙනම් alternative එක identity matrix එක නෙමෙයි. ඒකක න්‍යාසයක්. ඒකක න්‍යාසයක් වේ ඒකක න්‍යාසයක්. මේ ඒකක න්‍යාසයක් වේ කියන null hypothesis එක reject වෙනවා මෙන්න මේ p value එක සාමාන්‍යයෙන් 0.05ට වඩා අඩු වෙනවා. ඒකක න්‍යාසයක් නොවේ කියන දේ තමයි එතෙන්දී අර්ථවත් වෙන්නේ. වේ කියන එක reject වෙනවා නම් නොවේ කියන එක තමයි අර්ථවත් වෙන්නේ. ඒකක න්‍යාසයක් නොවෙනවා කියලා කියන්නේ වක්‍රාකාරයෙන් කිව්වොත් මේ data වල නැත්නම් variables අතර inter relationship එකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ criteria තුන අපි සැලකිල්ලට ගන්න ඕන fact analysis එක. එහෙනම් ඉතින්ම term branch alpha value එක assess. ඒක 0.7 කට වඩා වැඩි නම් ඕකේ. ඊට පස්සේ KMO value එකෙන් sample එකේ adequacy එක ගන්න පරීක්ෂා. ඊට පස්සේ අපි Bartlett test එක use කරා මේ correlation matrix එක identity matrix එකකින් වෙනස් වෙනවා. හරි. එහෙනම් fact analysis එක run කරන්නට පළමුව අපි කළ යුතු පරීක්ෂා ටික කරමු. දැන් මේක මම මේ සැලකිල්ලට ගන්නේ ප්‍රධාන සම්මුතික විශ්ලේෂණ ක්‍රමයේ පදනම් කරගෙන කරන fact analysis. Visible component method එක. හැබැයි මේ fact analysis එක run කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඒ එක ක්‍රමවේදයක් තමයි maximum likelihood method එක. නැත්නම් උපරිම භව්‍යතාව. මේ උපරිම භව්‍යතා ක්‍රමය ඔස්සේ fact analysis කරනවා නම් අනිවාර්යෙන් data normal වෙනවා. data matrix එක multivariate normal distribution එක තියෙන්න ඕන. සෑම වෙලේ. normal නැති data අරගෙන අපිට maximum likelihood method එකේ fact analysis කරන්න බෑ. ඒක violate. මේ principal component analysis method එකේදී එහෙම requirement එකක් නැහැ. ඒක නිසා අපිට මේක මේ criteria තුන බැලුවට පස්සේ අපිට fact analysis එකට යනවා. එහෙනම් දැන් බලමු කොහොමද fact analysis එක. එහෙනම් අපි දැන් අලින් ගියා analysis වල dimension reduction යටතේ fact. යා variables ටික දැන් අපි දීලා තියෙන්නේ. මෙන්න මෙතන දැන් descriptives කියන එක අපි ටික කරලා අපි ගත්තා මේ තේමු. ඒක extraction කියන එක වැදගත්. මේ මෙන්න මේකේ තියෙනවා method කියන එක. method මෙන්න බලන්න මම අර කලින් කිව්වේ
principal component method එක තමයි default දෙන්නේ. default. ඊට පස්සේ unweighted least square, generalized least square, maximal likelihood, principal existence and factoring. alpha factoring, image factoring කියන methods ගොඩාක් තියෙනවා. ජනප්‍රිය method තමයි මෙතන මේ principal component එක, maximal likelihood, principal existence factor. මේ මේ method තුන සාමාන්‍ය ජනප්‍රිය method. default අපි ඉස්සෙල්ලාම මේ example එකේ කතා කරන මේ වීඩියෝ එකකින් principal component method එකකින් කොහොමද fact analysis එක කරන්නේ. ඊළඟට මම ඒක වෙනසක් කරේ නෑ principal component එකම තමයි. මෙතන තියෙනවා analyze කියලා correlation matrix එක covariance. දැන් අපි Cambranch alpha value එක බලනකොට අපේ all values දෙකම standardize කරපු එකයි standardize නොකරපු data වලත් Cambranch alpha value එක 0.7 වලට වඩා වැඩි. ඒ නිසා අපිට මේ fact analysis එක මේ method දෙකකින් ඕනම එකක් අතරම් කරගෙන යන්න පුළුවන් ලයිස්. මම ඉස්සෙල්ලම covariance matrix එක මත පදනම් වෙලා පැහැදිලි. ඊළඟට මෙතන scree plot කියන එක. scree plot එකෙන් අපිට පුළුවන් කොච්චර factors ගානකට මේක මේ variables 8කින් යුක්ත data set එක factors කීයකින් අපිට explain කරන්න පුළුවන්. factor කීයකට reduce කරගන්න පුළුවන්. ඊට පස්සේ okay continue කරනවා. ඊළඟට අපිට මේ factors වලට අදාළ මේ variables හඳුනා ගන්න මේ rotation එකක් කරනවා. rotation එක මම click කරනවා Verimax method එක මේ Kaiser Verimax method එක සාමාන්‍ය ජනප්‍රිය method එක Verimax method එක loading plot එකත් මම ටික් කරනවා හැබැයි ඒක practical ද දන්නේ නැහැ බලමු. okay then ඊට පස්සේ අපි okay කරමු. then බලන්න පුළුවන් මෙන්න result එක. පළවෙනියට අර GMO value table එක එනවා. ඒක අපි explain කරා. ඊට පස්සේ communalities කියලා පොදුව නැත්තම් සිංහලෙන් පොදුව කියන්නේ ඒ factors අපි කීපයක් ගන්නවා නම් ඒ factors වලින් කොච්චර variability එකක් explain කරනවද කියනදී ඒ variable එකේ කොච්චර variability එකක් explain කරනවද කියන දේ අවබෝධ කරගන්න තමයි පොදුව අපිට දෙන්නේ community. ඊළඟට අපි සාමාන්‍යයෙන් fact analysis එකේදී මූලිකම stage එක අර requirement satisfy වෙනවා නම් අපි eigen analysis එකක් කරනවා. මේ eigen analysis එකේ තියෙන විශේෂත්වය තමයි වැදගත්කම තමයි eigen analysis එකකින් තමයි අපි කොච්චර factors ගානක් අපි ගත යුතුද කියන දේ තීරණය. ඒක තමයි මේ eigen total variance explain කියන table එකේ තියෙන්නේ. මේකේ මේ covariance matrix එක ටික් කරපු නිසා අපිට තීරණ ගන්න පහසු වෙන rescale කරපු value එකකුත් ඔයාලට දෙන්න. ඒක පැහැදිලි කරනවා rescale කරපු value. මෙතන raw key ටික මම explain කරන්නම්. මෙතන eigen values තියෙනවා 8ක් variables 8ක් තියෙන නිසා eigen values 8. සාමාන්‍යයෙන් අපි principal component method එකේදී හෝ fact analysis එකේදී අපි කොච්චර component ගානක් හෝ කොච්චර factors ගානකට අපිට මේක reduce කරගන්න පුළුවන්ද කියන දේ බලන්නේ average eigen value එකට වඩා වැඩි කොච්චර eigen values ප්‍රමාණයක් තියෙනවද කියන දේ මත. එහෙනම් average value එක බලනවා මේ eigen values ටිකේ. මේ average value එකට වඩා වැඩියෙන් කොච්චර
අයිගන් වැලියුස් ප්‍රමාණයක් තියෙද කියන දේ බලන්න. අපි ගත්තොත් මේ ටිකනේ අපේ අයිගන් වැලියුස් ටික. ඒකේ ඇවරේජ් එක ගත්තොත් අපිට එනවා මෙන්න 0.215 ඇවරේජ් එක 0.215. එහෙනම් 0.215ට වඩා වැඩි අයිගන් වැලියුස් කොච්චරක් තියෙද කියන දේ දෙන්න. 0.215ට වඩා වැඩි අයිගන් වැලියුස් දෙකයි තියෙන්නේ. ඒක නිසා මෙයා SPSS එකේ කෙලින්ම ෆිල්ටර් කරලා දෙනවා මේ වෙක්ටර්ස් දෙකට විතර ලිමිට් කරලා මෙයා. එතකොට බලන්න පළවෙනි ෆැක්ට් එකෙන් එක්ස්ප්ලেইন කරන වේරියබිලිටි එක 77. දෙවෙනි ෆැක්ට් එකෙන් 113යි. මේ දෙක ටෝටලි ගත්තොත් 99.57ක් වගේ මේ total variability එකෙන් explain කරනවා මේ factor එක. එහෙනම් ඒක තවදුරටත් අපිට සනාථ කරගන්න පුළුවන්. තමයි මේ scree plot කියන්නේ. දැන් කොච්චර factors ගානක් ගත්ත යුතුද කියන දේ තවදුරටත් ඔන්න කියන්න පුළුවන් මේ scree plot. මේ scree plot එකකින් අපි ඒක assess කරන්න කොහොමද? මේකේ elbow point එක කොතනද තියෙන්නේ කියලා. පැහැදිලි elbow point එකක් කොතනද? නැමොන ලක්ෂයක් තියෙන්නේ. එන්න මෙතන අපිට හඳුනා ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට දකුඩ මේ අයිගන් වැලියුස් වල ලොකු variability එක variance එකක්. නම් මෙන්න ඒ දක්වා අයිගන් වැලියුස් කොච්චරක් තියෙද? 2යි. එහෙනම් 2ක්. එහෙනම් සාධක දෙකකින් මේ variability එක explain කරන්න පුළුවන් කියන දේ මේකෙන් තවදුරටත් සනාථ. එහෙනම් අපි කොච්චර සාධක ගානක් ගත යුතුද කියන දේ මේකෙන් අහනවා. ඊට පස්සේ මේ සාධක වලට අදාළ සාධක භාරණයක් තමයි නැත්තම් ෆැක්ටර් ලෝඩින්ග්ස් ටික තමයි අපි මේ කම්පෝනන්ට් මේට්‍රික්ස් එකෙන් දෙන්නේ. මේ වෙනත් අදහසකින් කිව්වොත් මේ variables එකයි මේ fact එකයි අතර තියෙන සම්බන්ධතාවයන් තමයි මෙතන තියෙන්නේ. එතන covariance matrix එකකින් ගත්ත නිසා අපි covariance එක තමයි මේ තියෙන්නේ පළවෙනි fact එකයි පළවෙනි variable එක අතර තියෙන covariance. දැන් ඒක තවදුරටත් මේ පැත්තේ දීලා තියෙනවා ටිකක් rescale කරලා. rescale කරලා ටිකක් අර අපිට interpret කරන්න පහසු වෙන. අර්ථ දක්ව ගන්න පහසු වෙන. අර පැහැදිලි කරගෙන තමයි මේ rescale කරලා ටිකක් value ගත්තේ. දැන් මේකෙන් සාමාන්‍යයෙන් වැඩි වෙන තරම හොඳයි මේ component එකේ coefficient එක. හැබැයි මේක සාපේක්ෂයි. ඒ variability එකේ variability ගත්තා. ඒ variable එකේ variability ගත්ත එක මේක වෙනස් වෙනවා. ඒක නිසා මේක පොදු ඒකකයකට ගෙනල්ලා සාමාන්‍යයෙන් මේ rescale කරනවා. එතෙන්දී අපිට පුළුවන් මේක එකට ආසන්නයි නම් එතන කියන්න පුළුවන් මේ ඒ fact එක අදාළ variable එකත් එක්ක highly correlate. සාමාන්‍යයෙන් අපේ ඊළඟ පියවර වෙන්නේ factors දෙකක් හඳුනාගත්තා දැන්. ඒ fact එකට අදාළ වෙන variables හඳුනා ගන්න. මේ variables හඳුනා ගන්න අපිට මේ rotated factor loadings තමයි ඉතාල වැදගත් වෙන්නේ. මේ කියන factor loadings මත තමයි අපි මේ variables හඳුනාගන්නේ. එතකොට මේ unrotated factor loadings තමයි මේ component matrix එකේ. මේ unrotated factor loadings වලින් මේ කාර්ය අපිට පහසුවෙන් කරගන්න බෑ.
ඇයි ගොඩාක් variable ගොඩාක් දුරට මේ unrotated factor loadings වල පළවෙනි fact එකට තමයි මේ කොහොර පළවෙනි fact එකත් එක්ක තමයි ලොකු relationship එකක් තියෙනවා කියලා පෙන්නන. මොකද අර eigen value එකත් වැඩි පළවෙනි එකේ ගොඩාක් වැඩි. ඒ නිසා පළවෙනි එකත් එක්ක related කියන දේ තමයි මෙතන පෙන්නන්නේ. එතකොට අපිට මේ මොන ෆැක්ට් එකට අදාළ variables කියන දේ හඳුනා ගන්න අපහසුයි. ඒක පහසු කරන්න මේ පහසු කරන්න තමයි orthogonal rotation එකක් අපි කරන්නේ. factor rotation එක අපි ක්ලික් කරා varimax. rotation methods ගොඩක් තියෙනවා varimax, equimax, quadrimax කියන rotation method ගොඩක් තියෙනවා. අපි සාමාන්‍ය ජනප්‍රිය method එක මේ Isaac-ගේ varimax method. varimax method එකට අනුව අපි මේ factor loading matrix එක rotate කරාට පස්සේ සමහර factor loadings එකට ආසන්න වෙනවා. යම් variable එකට අදාළ සමහර factor එකට අදාළ මේ බලන්න මේ පළවෙනි variable එකේ factor loadings වල මේ rescale කරපු එක ගත්තොත් අපිට පැහැදිලි ටිකක්. දෙවෙනි එකේ තමයි දෙවෙනි එකත් එක්ක තමයි highly correlated. සාමාන්‍යයෙන් මේ factor loading එක එකට ආසන්නයි අනිත් ඒවා බිඳුවට ආසන්න පැත්ත. එහෙනම් මේකෙන් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කුමන variable එක කුමන fact එකත් එක්කද highly related වෙන්නේ. එහෙනම් මේ පළවෙනි variables දෙකම highly related වෙන්නේ මේ දෙවෙනි fact එකත්. එහෙනම් මේ variable දෙක දෙවෙනි fact එකට තමයි අදාළ. මේ පතුම්වෙනි එක මෙන්න පළවෙනි fact එකට අදාළ variable එක. මොකද පළවෙනි fact එකේ තමයි highly ලොකුම correlation value එක තියෙන්නේ. හතරවෙනි එක දෙවෙනි fact එක. පහ පළවෙනි එකට. හයත් පළවෙනි එකට. හත දෙවෙනි එකට. අටත් මේ. ඒ විදිහට අපිට fact එකට අදාළ variables හඳුනා ගන්න පහසුවෙන් අපිට මේ rotated factor loading matrix එක ගන්න පුළුවන්. factor rotation එක සඳහා යොදාගත්තු matrix එක යාගේ orthogonal rotation එකට යොදාගත්තු matrix එක අපිට දෙනවා. ඒක නම් අපිට interpret කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක අනුව අපිට කියන්න පුළුවන් rotated factor loading එකත් එක්ක මෙන්න මේ පළවෙනි variable එක නැත්නම් UF අපි මේකට ගත්තොත් AT SO SA සහ CB කියන විචල්යන් පළමු සාධකයත් එක්ක highly correlated දැඩි ලෙස සම්බන්ධයි. ඒ නිසා එම විචල්යන් පළවෙනි සාධකයට අදාළ විචල්යන් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම UF, ET, TS සහ AA කියන විචල්යන් දෙවෙනි සාධකයත් එක්ක දැඩි ලෙස සම්බන්ධයි. ඒක නිසා අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මේ විචල්යන් ටික දෙවෙනි සාධකයට අයත් විචල්යන්. එහෙනම් එකේ සාධකයට අදාළ විචල්යන් හඳුනා ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ අර අපි loading plot එක ටික් කරානේ. ඔන්න loading plot එක ටික් කරාට පස්සේ ඒකින් ඔය factor දෙකකට විතරක් load වෙලා තියෙනම් variables අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් කොයි විදිහටද මේ load වෙලා තියෙන්නේ. මේ බලන්න පුළුවන් මෙතන මේ variables ටික එකිනෙකට related. අර පළවෙනි fact එකට අදාළ variables. මේ දෙවෙනි fact එකට අදාළ variables. sorry මේ දෙවෙනි fact එකට අදාළ variables ටික component 2 මේක පළවෙනි fact. එහෙනම්
මේකෙන් බලන්න පුළුවන් මේ variables එක සමාන ස්වරූපයකින් හැසිරෙන්නේ. කියන්නේ මේ variables ටික මේ විදිහට linearly related වෙන්න යම් හේතුවක් බලපාන්නේ. එන්නේ සැඟවුණු සාධකයක් තමයි මේ තියෙන්නේ. ඒ variables ටික දිහා බලලා අපිට ඒකට නමක් දෙන්න පුළුවන්. සැඟවුණු සාධක. ඒකයි fact analysis එකේදී වෙන්නේ. මම ඊළඟට පැහැදිලි කරනවා මේ පොඩ්ඩක් මේකේ correlation matrix එක මත පදනම් වෙලා කොහොමද answers ගන්න. මේක dimension reduction fact analysis. ඒකේ මම extraction එක දුන්නොත් correlation default එන්නේ correlation එකම දුන්නොත් එන results ටිකක් clear. අපිට අර්ථ දක්වන්න පහසු. බලන්න correlation matrix එකේ දැන් මෙන්න eigen values ටිකක් විශාල වගේ. සාමාන්‍ය correlation matrix එක මත පදනම් වෙලා eigen analysis එක කරනකොට correlation matrix එකේ total variability එක ගත්තොත් variables ගන්නට සමානයි. මොකද එකිනෙක variable එකේ variance එක එකට සමාන වෙනවා. සම්මතකරණය කරන ලද විචල්‍යයක විචලතාව එකයි. ඒක නිසා variables ගන්නට මුළු variability එක සමානයි. එතකොට variables ගන්න සමාන වෙනවා නම් මුළු variability එක average එක අනිවාර්යෙන් එකට සමානයි. එහෙනම් එකට වඩා වැඩි eigen values කොච්චරක් තියෙද කියන දේ මත මෙයා තීරණය කරනවා eigen values දෙකයි එකට වඩා වැඩි. එහෙනම් සාධක දෙකක් විතරක් ප්‍රමාණවත්. ඒ සාධක දෙකෙන් explain කරන ප්‍රමාණය 90ක් ප්‍රමාණය. අර විදියටම තමයි scale plot එකේ ඇසෙන්නේ. component matrix එකකින් අපි කිව්වා පැහැදිලිව factors වලට අදාළ variables හඳුනා ගන්න බෑ කියලා. ඒකට තමයි rotated component matrix එක ගන්න කියලා. අර rescale කරපු value එකක් මේකෙදි දෙන්නේ නැහැ. මොකද correlation matrix එක මත පදනම් වෙලා කරාට පස්සේ ඒකෙන් අපිට මේ අර්ථ දක්වන්න මේ පැහැදිලි. එහෙනම් බලන්න මුල් variables දෙකයි හතරවෙනි එකයි හත්වෙනි එකයි දෙවෙනි fact එකට අදාළ වෙන්නේ. පළවෙනි fact එකට තුන්වෙනි variable එක 5 6 8 කියන මේ variables ටික අර වගේම තමයි. දැන් fact analysis එක කරා. එනේගේ වර්ධකීකරණ කරන ආකාරයක් කිව්වා. ඊළඟට කොහොමද මේක fact analysis එක යෝග්‍යද කියන දේ තීරණය කරන්නේ? ඒකට මේ SPSS එකේ තියෙන ක්‍රයිටීරියා දෙකක්. එකක් තමයි අපි ගන්න ෆැක්ටර් කීයක්ද ෆැක්ටර් දෙකක් නම් ඒ ෆැක්ටර් දෙකෙන් කොච්චර total variability එකකින් කොච්චර ප්‍රතිශතයක් explain කරනවද? එහෙනම් දැන් අපිට අපේ ෆැක්ටර් දෙකෙන් මෙතන correlation matrix එක මත පදනම් වෙලා ඊට පස්සේ මේ 90ක් explain කරන්න. මේ explain කරන ප්‍රමාණය වැඩි වෙන තරමට වඩා හොඳයි. එහෙනම් 90ක් explain කරන්න පුළුවන් කියන්නේ මේ variables 8 variability එක මේ ෆැක්ටර් දෙකකින් සාධක දෙකකින් explain කරන්න පුළුවන් කියන්නේ ගොඩාක් හොඳයි. එහෙනම් ඒ ක්‍රයිටීරියා එක අනුව මේ ෆැක්ටර් මොඩල් එක හොඳයි කියන දේ කියනවා. ඊළඟ ක්‍රයිටීරියා එක තමයි මෙන්න මේ community පොදුව. මේ community values එකට ආසන්නයි නම් මේ කියන්නේ මේ initial variability කියන්නේ UF ගේ initial variable මූලික variability කොච්චරද? ඒක එකයි. මොකද මෙතන එක ඇවිල්ලා තියෙන හැම එකටම correlation matrix එක මත පදනම් වෙලා මේ fact analysis එක කරනකොට එයා හිතන්නේ සම්මතකරණය කරන ලද විචල්‍යයන් පදනම් කරගෙන සාධක විශ්ලේෂණය කරනවා. සම්මතකරණය කරන ලද විචල්‍යයක විචලතාව එකයි. ඒක නිසා තමයි initial variability එක එකයි. ඒකෙන් extract කරගෙන තියෙනවා මෙන්න මෙච්චර ප්‍රතිශත. 82.9 94.3 ලොකු ප්‍රතිශතයක් explain කරලා තියෙනවා. එහෙනම් explain කරලා තියෙනවා නම් ගොඩාක් ඒක
අපිට මේකේ goodness එක ඇසෙස් කරන්න හොඳ criteria. එහෙනම් community values එකට ආසන්නයි. ඒකෙන් කියවෙන්නේ මේ variables වල variability එක මේ common factors දෙක මගින් explain කරන්න පුළුවන් කියනද. මේක අපි අර මේ covariance matrix එකකින් ලබාගත්තු ආන්සර් එක බැලුවොත් බලන්න පුළුවන් raw values interpret කරන්න ටිකක් අපහසුයි. මොකද මේ initial variability එක එකින් එකට වෙනස්. එතකොට මේ extract කරන ප්‍රතිශතය ඒක ප්‍රකාශ කරන්න අපහසුයි ටිකක්. හැබැයි මෙතන rescale කරපු value එකක් දෙන්නේ අපිට ඒ අපහසුතාවය මගහරවන්න. නේද? rescale කරපු value එක සාමාන්‍ය එකට ආසන්නයි නම් අපි ඒකෙන් කියනවා මේ variables වල මෙන්න මෙච්චර ප්‍රතිශතයක් 84ක් පළවෙනි variable එකේ variability එකකින් 84.6ක් explain කරන්න පුළුවන් මේ two factor model එක. factors දෙකයි. ඒ විදිහට අපිට එකින් එකේ කොච්චර ප්‍රතිශතයක් explain කරනවද කියන දේ මත මේකේ factor model එකේ goodness එක assess කරන්න පුළුවන්. එහෙනම් factor analysis එක කරනකොට ඉස්සෙල්ලම අපි reliability validity requirement satisfy වෙනවද කියන බැලුවා. ඊට පස්සේ initial factor analysis එක කරලා බැලුවා කොච්චර factor ගානක් අපි ගන්න ඕනද කියන. ඒක eigen analysis එකකින් අපිට ගන්න පුළුවන් කියලා කිව්වා. ඒක average variance එකට වඩා වැඩි eigen values කොච්චරක් තියෙද කියන දේ මත අපි ගත්තා. ඊට පස්සේ discrete plot එකකින් එක තවදුරටත් හවුරු කරා. component matrix එකකින් අපි කිව්වා the initial factor loadings තියෙන්නේ. ඒකින් අපිට factors හඳුනා ගන්න factors වලට අදාළ variables හඳුනා ගන්න අපහසුයි. ඒක නිසා rotate කරනවා. ඒ rotated factor loadings වලින් අපිට ඒ loadings වල වැඩි අගයන් ඉහළම අගය වාර්තා වෙන්නේ කුමන factor එකකටද දාලා අපිට ඒ variable එක කුමන factor එකට අදාළද කියන දේ පහසුවෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එසේ ලබා ගත්තට පස්සේ මේ factor model එකේ goodness එක assess කරනකොට අපි කිව්වා total variability එකෙන් කොච්චර percentage එකක් explain කරනවද කියන දේ මත සහ එකිනෙක variable එකේ variability එකෙන් කොච්චරක් explain කරනවද කියන දේ මත අපිට මේ model එකේ goodness එක assess කරන්න පුළුවන්. නොයි ටික තමයි අපේ factor analysis එක run කරනකොට මේ SPSS වලින් අනුගමනය කරන්න ඕනේ step. එහෙනම් ගැටලුවක් තියෙනවා ඔයාලට අහලා දැනගන්න පුළුවන්. නම් අපි ඊළඟ දවසේ හම්බෙමු අලුත් වීඩියෝ